නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සචේ මේ කේසි පුරිස ධම්මෝ සන්හේන විනයං නෝපේති පරසේන විනයං නෝපේති සන්න පරසේන විනයං නෝපේති හනාමිතං කේසීතිති ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්මානුශාසනාව ශ්‍රවණය කරනු ලබන්නා වූ සදහැබර පින්නතුනි මේක තිබෙන වචනය ප්‍රමාද දෝෂයකින් වැරදිලා තිබෙන්නේ. මේක තියෙන්නේ මජ්ක්‍ධිම සූත්‍රයේ ඇසුරින් ධර්ම දේශනයක් කියලා. මජ්ක්‍ධිම කියලා සූත්‍රයක් නැහැ. මජ්ජේ කියන සූත්‍රයක් තිබෙනවා. ඒ ධර්ම දේශනා හතරක් ඔස්සේ මේ වන විට කරලා තියෙන ඉතා මෑතකදී. ඉතින් ආපහු ඕන නම් මේක එකතු කරලා කරන්නත් පුළුවෙනි. නමුත් ඊට වඩා මම හිතනවා මෙතෙක් නොදෙසූ සූත්‍රයක් ආශ්‍රයෙන් තව ටිකක් පැහැදිලි කරන එක හොඳයි කියලා. ඒ අනුව මම තෝරා ගන්නවා මෙහා සමාන තවත් සූත්‍රයක්. ඒකේ පාඩයක් තමයි මේ ගත්තේ මම. අපි ඒකට සවන් දීලා බලමු. බුදුන් වහන්සේ තවත් උපමාවක් කරලා තියෙන්නේ කොහොමද කියලා. මේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතයයි. කේසි වර්ගයේ පවතින කේසි සූත්‍රය මේකට කියන්නේ. අතකෝ කේසි අසදම්ම සාරති යන භගවතේන උපසංකමේ උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි ඒකමත්තං නිසින්නෝ කොකේසි අසදම්ම සාරතින් භගවායතු දෝච. අන්න කේසි කියලා කියන්නේ අසුන් දමනය කරන පුද්ගලයෙක්. බුදුන් වහන්සේ වෙත පැමිණ වැඳලා එකත් පස්ව ඉඳලා මෙහෙම කියනවා. එහෙම කියනවා නෙමෙයි බුදුන් වහන්සේ මෙහෙම අයාගෙන් අහනවා. භගවා තං ච ක්වාසි කේසි සංයතෝ අසදම්ම සාරති කතම්පන තං කේසි අසදම්මං විනේසීති. කේසිය ඔබ ප්‍රසිද්ධ අසුන් හීලෑ කරන්නෙක්. හීලෑ කරන්න බැරි අසුන් හීලා කිරීම පිළිබඳ ශිල්පය දන්න කෙනෙක්. කෙසේනම් මේ දමනය නොවූ නැත්නම් කුළු අසුන් කෙසේ දමනය කරනවාද? අංකෝ බන්තේ අසදම්මං සන්නේනපි විනේපි පරසේනපි විනේපි සන්න පරණෙස්සේනපි විනේපි. අන්න. ඒක තමයි ශාස්ත්‍රය. සන්හේන ආදරෙන් කතා කරලා හික්මා ගන්නවා පාලනය කරගනු ලබනවා. බැරිනම් තදින් පරස වචනින් කතා කරලා හික්මවනවා. බැරිනම් දෙකෙන්ම හික්මවනවා. ඒ උන්ගේ ශාස්ත්‍රයේ හැටි. ඉතුරු පාලිත් නැතු සිංහලෙන් අපි යමු. මෙහෙම බුදුන් වහන්සේ ප්‍රශ්න කරනවා කේසි එතකොට මේ මෘදු වචනිනුයි පරස වචනිනුයි වෙනම කරලත් නැත්නම් මෘදු පරස දෙකෙනුත් බැරිලා හදාගන්න බැරි නම් උන්ට මොකද කරන්නේ? හනාමි නං බන්තේ තංකිස්ස හේතු මා මේ ආචාර්ය කුලස්ස අවන්නෝ අහෝසීති. වචන ටිකක් අඩු කරනවා මම. ඔය කියපු ආකාර තුනෙන්ම හික්මා ගන්න බැරි නම් මං මරනවා. මන්දයත් හික්මා ගන්න බැරි අස්සෙක් හිටියයි කිව්වොත් එහෙම අපේ ඒ ශාස්ත්‍රයට ශිල්පයට මදිකමක් ඇදුරු කුලයට. ඔන්න කතාව දැන් බලා ගන්න. දැන් බුදුන් වහන්සේ
ගෙන් අහනවා. භගවප්පන බන්තේ අනුත්තර පුරිස ධම්ම සාරතීපි. කතම්පන බන්තේ භගවා පුරිස ධම්මං විනේති. අර අස්සයන් හික්ම කෙනා මේක දමනය කරන්න බැරි පුරුෂයන් හික්මවන කෙනා. අස්ස ධම්ම සාරතී මෙතන පුරිස ධම්ම සාරතී දෙන්නෙක් එකතු වෙලා මේ. ඔබ වහන්සේ කොහොමද මේ දමනය කරන්න බැරි පුරුෂයන් හික්මවන්නේ? ඉතින් අපි පාලි ගන්න නැතුව සිංහලෙන්ම ගනිමු අපිට තේරෙන එක වෙලාව නිසා. කෙසේ මම දමනය කළ නොහැකි පුරුෂයන් අර කියන විදිහේ මෘදු වචනෙන් හික්මනු ලබනවා. පරස වචනෙන්ොත් හික්මනු ලබනවා. ඒ වගේම මෘදු පරස දෙකෙන්මත් හික්මනු ලබනවා. ඒක අමුතු විදිහක් හැබැයි අරක නෙවෙයි. අර වචනෙන් කියන එක නෙවෙයි. මෙන්න මෙහෙමයි හික්මීමට පාවිච්චි කරලා තියෙන්නේ. කාය සුචරිතයේ විපාකය මේකයි. කාය සුචරිතය මේකයි, කාය සුචරිතයේ විපාකය මේකයි. වචනෙන් කරන සුචරිතය මේකයි, එහි විපාකය මේකයි. මනසින් කරන්නා වූ සුචරිතය මේකයි, ඒ විපාකය මේකයි. සුචරිතයේ හැසිරෙන්නා වූ අනතුරු මෙතෙන්ට තව වචනයක් මම ගන්නම්. අල්ප දානෙන් අල්ප සීලෙන්, මධ්‍යම දානෙන් මධ්‍යම සීලෙන්, උපර දානෙන් උපරම සීලෙන්. විපාකය දුර්භාග්‍ය සම්පන්න මනුස්ස බව, සෞභාග්‍ය සම්පන්න මනුස්ස බව සහ දෙවියන් අතර උත්පත්තිය. එහෙනම් එතෙන්ට යන්න ඕන නම් කාය වචී මනෝ දුස්චරිතය වඩලා බෑ. හොඳින් කියලා දෙන එක. දැන් ඉතින් මේවා වර්තමාන සමාජයට හරියට වටිනවා. කොතරම් සරණං ගච්ඡාමි කීවත්, කොතරම් සමාදියාමි කීවත් මේ සමාජයේ ඔය කාය වචී මනෝ දුස්චරිත කියන කාරණා ටික පාඩම් කරගෙන බලන්න, මතක් කරගෙන බලන්න. සතුන් මැරීම, හොරකම් කිරීම, කාම මිත්‍යාචාරය, බොරු, පරුස, හිස්, කේලාම්, දැඩි ලෝභ, බලවත් කෝප, මිත්‍යා දෘෂ්ටි. මේ 10න් වෙන් වුණාම ඔබට සමාජය හොයාගන්න පුළුවන්. පෘථග්ජන සමාජය තුළ ඉන්න බෑ. කුසල් කියලා පින් වලට නමක් තියාගෙන පින් කරනවා වගේම මේ අකුසලුත් කරනවා. මං එහෙම වචනයක් කිව්වම ඒක තේරුම් ගන්න ඕන. ඒක භවගාමී කුසල් නැත්නම් අවිද්‍යාව දුරු නොවන භවගාමී පැත්ත. බුදුන් වහන්සේ වදාරනවා දකුසලෙන් වෙන්නීමේ තව කුසලයක් තියෙනවා කියලා. කුසලතාවය. ඒක අකුසලෙන් වෙන්නීමේ කුසලය. අකුසලෙන් වෙන්නීමේ කුසලයේ වෙනුවට අකුසල් මුල් තියාගෙන පෘථග්ජන පුද්ගලයාට කරන්න පුළුවන් භවගාමී මාවතක් තමයි බහුතර සමාජයක් අනුගමනය කරමින් ඉන්නේ. ඔන්න උන්වහන්සේගේ ඒ හොඳ පැත්තට පෙන්වන එක නේ හොඳින් කතා කියලා කියනවා කියන්නේ කාගේ යහපත් කර්මවල යහපත් විපාකය සංසාරයට බලපාන හැටි පෙන්නලා වුන් පවින් වළක්වන එක යහපත් දේවල් පිහිටන එක. කෙසිය පරුෂභාවය මෙහෙමයි තදින් කියන එක. කාය දුස්චරිතය මෙසේය. කාය දුස්චරිතයාගේ විපාකය මෙසේය. වාග් දුස්චරිතය මෙසේය. වාග් දුස්චරිතයාගේ විපාකය මෙසේය. මනෝ දුස්චරිතය මෙසේය. මනෝ දුස්චරිතයේ විපාකය මෙසේය. විපාකය කොහෙද? නිරය මෙසේය, තිරස්ථාන යෝනිය මෙසේය, പ്രേත විෂය මෙසේය. තදින් කියන එක. ඕවා කළොත් පෙන්නවා යන්න තියෙන වල. කුමක්ද මේ පැහැදිලි අර්ථ? සතාගත අනුශාසනාවල තමන් විසින් කරන ක්‍රියාකලාපයන්ගේ අනාගතයට තමන්ට වග කියන්ට වෙනවා.
එහෙනම් කාය වචය මනෝ කාය වචී මනෝ ත්‍රිවිධ දුස්චරිතය හා දස අකුසලයට අදාළ යම් කාරණා කිරීම තුළින් තමන්ගේ මනස ලෝභ මූලයෙන්, දේශ මූලයෙන්, මෝහ මූලයෙන් බලවත් කරගනීද? ඔවුන්ට මිනිසත්කමේ ඉන්නට වාසනාව ලබා දෙන්නේ. ඔවුන් කරන්නේ මිනිස්සුන්ට අදාළ වැඩ නෙවෙයි. කායස වේදෝ පරම්මරණ දුක්ගතින් නිරයන් පෙත්තිවිසයන් උප්පජ්ජති. අන්න බුදුන් වහන්සේගේ මිනිසුන් හික්මවන හැටි. පව් කළොත් මේ ගමන යන්න සිද්ධ වෙනවා. එබැවින් පවින් වළකින්න කියන එක තමයි උන්වහන්සේගේ අර තදින් කියනවා කියන එක තේරුම. යහපත් දේවල් කළොත් ඒ විපාක වාරේ යහපත් වෙනවා. ඒක තමයි සෞම්‍ය භාෂාවෙන් කියනවා කියන එක. ඒ වගේම සැරපරස දෙකෙන්ම නැත්නම් මෘදු සහ පරස දෙකෙන්ම කියනවා. අපි ඒකට විස්තර කරගමු මේ කතාව කියලා ඉවර වෙලා. අර කාරණේම තමයි. කාය සුචරිතයේ දෙන්නන්ට කාය සුචරිතයේ විපාකයේ මෙතෙය. කාය දුස්චරිතයේ දෙන්නන්ට කාය දුස්චරිතයේ විපාකයේ මෙසේය. වචී සුචරිතයේ දෙන්නන්ට වචී සුචරිතයේ මෙස් විපාකයේ මෙසේය. වචී දුස්චරිතයේ දෙන්නන්ට වචී දුස්චරිතයේ විපාකයේ මෙසේය. මනෝ සුචරිතයේ දෙන්නන්ට මනෝ සුචරිතයේ විපාකයේ මෙසේය. මනෝ දුස්චරිතයේ දෙන්නන්ට මනෝ දුස්චරිතයේ විපාකයේ මෙසේය. එතකොට එයාට සුචරිත දුස්චරිත දෙපැත්තම විපාක වාරය පෙන්නනවා. සචේතේ බන්තේ පුරිස ධම්මෝ සංහේන විනයං නං උපේති පරසේන විනයං න උපේති සන්න පරසේන විනයං න උපේති කින්තිනං භගවා කරොන්ති ඉති. ඉතින් භාග්‍යවත් උන්වහන්සේ මේ තමන් වෙතට එන අයට හොඳ භාෂාවෙන් කියලා යහපත කිරීමේ වටිනාකම කියලා දීලා අනුගමනය කරන්නේ නැත්නම් අයහපත් වෙන්වීමේ අවශ්‍යතාවය කියලා දීලා අනුගමනය කරන්නේ නැත්නම් කියන දේ අහන්න නැත්නම් ඔවුන්ට මොකද කරන්නේ? සතේ මේකේසි පුරිස ධම්මේ සන්නේන විනයං න උපේති පරසේන විනයං න උපේති සන්න පරසේන විනයං උපේති හනාමි තං කේසීති. ඒතර හරිය පස්සේ මම කියන්නේ ඉතින් මා වෙත එන අය මේ කියන දෙපැත්තෙන් හික්මවා ගන්නට බැරි නම් කේසිය ඔහු මරමි නසමි. නොකෝබන්තේ භගවතෝ පානපාතයෝ පානාතිපාතෝ කප්පති අතජපන භගවා එවමහ හනාමි නං කේසීති. ඔන්න කේසිගේ ප්‍රශ්නේ. වහන්ස භාගතුන් වහන්සේට ප්‍රාණඝාතය කැප නෑ. එසේ වුවත් කේසිය මම ඔහු නසමී වදාරන සේක. මේ නැස්ම ගැන හොයන්න අපි තව ටිකක් පුරුෂ ධම්මයන් ගැන කතා කරලා ඉන්න. දැන් කුමක්ද ඔබ මේකෙන් දකින්නේ? බුදුවරු අපට නොපෙනෙන දේවල් දකින අය. අපිට කවදාවත් විපාක වාරේ පෙනෙන්නේ අපි විශ්වාස කළාට. පරලොව වශයෙන් කොහොමත් පෙනෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ වැනි උත්තමින් වදාරනවා මහණෙනි මම මේවා කියන්නේ කවුරුත් කියන දේවල් අහලා නෙවෙයි. නෝනින් දැකලාමයි කියන්නේ කියලා. එබැවින් ඔබට තේරෙනවද ඔබ විසින් කරන ක්‍රියාකාරකම් වල විපාකයයි අනාගතය කියලා කියන්නේ. අනාගතයක් තිබෙනව නෙමෙයි අනාගතයක් හදාගන්නවයි කියලා. පුහුණුකරුවෙක් පුහුණු ස්ථානයට යනවා.
නිසියාරෙන් පුහුණු වෙනවා. අදාළ තරඟයේදී පුහුණුවේ ප්‍රතිඵලය තරඟයේ සමත් වෙන එක. තව කෙනෙක් පුහුණු වෙනවා පෙන්නනවා. කට්ටි පැන ඉන්නවා. එතකොට පුහුණු වෙනවා කියලා හිතා ගන්න පුළුවන්. පුහුණු කරුට තරඟයේදී ඔහු පරාජය වෙනවා. මන්දයත් පුහුණු වීමේ විපාකයේ සහ පුහුණු නොවීමේ විපාකයේ දෙකක්. අප මේ ලොව ජීවත් විය යුත්තේ කෙසේද? තේරුම් ගන්න ඕන කරුණ. තමන් විසින් හදාගන්නා වූ අනාගතයකට වග කියන්ට ඕනෑ කියන්නා වූ මූලධර්මයේ මත ඒ මූලධර්මයට කිවෙනවා ලස්සන වචනයක්. හිරියොත්තප්ප. ලජ්ජා බය. මොනවට ලජ්ජා බයද? පවට ලජ්ජා බය. එදත් අදත් ඉදිරියටත් මේ සමාජයේ තිබෙන්න ඕන ධර්මතාවයක් වශයෙන් මේ ග්‍රන්ථවල සඳහන් කරන්නේ මිනිසුන් ලැජ්ජා විය යුතුයි පව් කරන්න. විය යුතුයි පව් කරන්න. මන්දයත් ඒ පාපකාරී ක්‍රියාකලාපයන් තුළ ඉහාත්ම වශයෙන් ලැබෙන නීතිමය දඬුවම් සහ අපහාසයන් පාරලෞකික වශයෙන් මේවා ඔබ කරන්න ගියාම ඔබේ මනස පහළට වැටෙනවා. ඇඟෙන් මිනිසෙක් වුණාට ඔබේ මානසිකත්වය ඉතා පහතයි. ඔබ මේ ඇඟෙන් නෙමෙයි ප්‍රතිසන්දි ගන්නෙ. පස්දර වහගත්තාම ඔබ වැටෙන්නේ තමන් හදාගත්ත මානසිකත්වයට. ඒ මානසිකත්වයේ සාමාන්‍ය ස්වභාවය අනුව තමයි අනාගතයේ තීරණය වෙන්නේ. එවිට මේ මිනිසත්කම සඳහා බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ ජීවිතයේම යහපත් ජීවන ප්‍රතිපදාවක් සඳහා නේද? ඒ ආත්මාර්ථකාමී දෙයක් වශයෙන් හිතන්න එපා. ඒ ලෝකටත් යහපතක්. ලෝකේ පවතින සම්පත් වලටත් යහපතක්. තමන්ටත් යහපතක්. පෘථග්ජන භාවයේ තුර නම් පරලෝකටත් යහපතක්. ආර්ය භාවය නම් වෙනත් ආකාරයේ පරලෝ යහපත පවතින්නේ. මේක අපි පාසලෙන් උගන්වනවා. දහම් පාසලෙන් උගන්වනවා. පිරිවෙනෙන් උගන්වනවා. නමුත් ඔවුන් දන්නේ ඒක ලියන්න කියන්න පාඩම් කරන්න විතරයි. ප්‍රායෝගික ජීවිතයේ ඒ කියන අයම ඒ ඉගෙනගත් අයම එතන නැහැ. සතුන් මරන්නේ නැහැ කියපු අය සතුන් මරනවා. හොරකම් කරන්නේ නැහැ කියන එක කෙනා කෙසෙල් කනක් කපන තැන පොල් ගෙඩියක් කරන තැන ඉඳලා මහා විශාල රටෙන් කුට්ටියක් විකුණන තැන දක්වා හොරකම් කරනවා. නැත්නම් 5ක නැත්නම් 40 ව්‍යාපෘතියකින් 45ක් ගසා කැමන දක්වා හොරකම් කරනවා. කාමිත්‍යාචාරයේ සඳහා ලෝකයේ අංක 1 මේ ඈත දිද්දුටුව මේ තරම් නූපන් දරුවන් ඝාතනය කරන රටක් තවත් තිබෙනවද? මේ තරම් දරු පරපුරට අපචාර සිදුවෙන රටක් තවත් වෙනවද කියලා ප්‍රසිද්ධ කෙනෙකුත් කියලා තිබුණා. කරන්නේ නැහැ කියපු අය ඉන්න රට නේද මේ? බොරුව නිකම් බොරුවනේ, කට ඇරියුත් බොරුව. ඒ වගේම මද්‍යපානෝත්සවය එක මද්‍යපානෝත්සවයක් හැම එකක්. අවුරුදු උත්සවය, මංගල උත්සවය, වැඩි පැමිණි උත්සවය, අලුත්ම උත්සවය තමයි කලාප උත්සවය. වෙසක් කලාප, පොසොන් කලාප. කලාපයක් හදනවා. දෙක තුනක් එකතු කරලා. කලාපේ විහාරස්ථානයේ ඇතුලේ පාලනය කරන්න හිට පිටපැත්තේ පාලනය කරන්න කෙනෙක් නැහැ. එහෙනම් ඒකේ ඕනේ දුරාචාරයක් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔබට දුරාචාරයේ හැසිරීම සඳහා නිදහස් දෙන එකක් නේද මේ ආගමික ජීවිතය කියලා ඔබ හදාගන්නේ. නමුත් මේ ක්‍රියාකලාපේ
සෙවණැල්ල හේතුව. උඩින් ලියන ලද කොලයක කොපිය කාබන් කොලයක් යටින් ලියවෙනවා වගේ. ඔබට ඔබේ මනසට හානියක් නොවී මනසේ මේවායේ හේතු සටහන් නොවී කරන්න බෑ. අන්න මේ බුදු සමයෙන් පෙන්න මේ කතාවට කියන්නේ කර්ම විපාක. කර්ම විපාක කියන්නේ පව්වලට දුක් විපාක කියන එක නෙවෙයි. සමස්තයම කර්ම විපාක. පාප කර්මයට දුක් විපාක, පුණ්‍ය කර්මයට සැප විපාක, ධාන කර්මයට ධාන විපාක විපාක. ඔබට ලෞකික සැප විපාක ඕනෑ නම් ඔබ මිනිසත්කමේ සුවඳ විහිදෙන විදිහට තරඟකාරීත්වය පැත්තකින් තියලා අන් අය පෙරදීමේ අදහස පැත්තකින් තිබිලා තමන් යමක් ලබන්න අදහස පැත්තකින් තිබිලා ස්වභාවයෙන්ම මේ සමාජයේ තමන්ට යම් හැකියාවක් ඇත්තෙක් නම් එබඳු හැකියාවක් නැති අය ඉන්නවා. ඔවුන් වෙනුවෙන් උපන් කරුණාවෙන් හැකියාව තුළින් කාලයේ ධනය ශ්‍රමය පරිත්‍යාග කරන එක. අතකද ඔවුන් වෙනුවෙන් උපන් කරුණාවෙන් ප්‍රශංසා හෝ පරලෝක විපාක හෝ බලාපොරොත්තු නොවි. එහෙම ලෝකට මේ රටේ ඉඩ තියෙනවා. එහෙම සංවේදී මිනිසුන් ලෝකේ ඉන්න ඕන. මන්දයත් යම් යම් හේතු නිසා අන්ත අසරණ වෙන අය ඉන්නවා. රජයකට සියලු දේවල් කෙරෙහි අවධානය යොමු කරන්න බෑ. අවධානය යොමු කරොත් සමහරට වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ට එහෙම වෙන්නේ ඔබේ පරිත්‍යාගශීලීත්වය, ඔබේ අනුකම්පාව පරීක්ෂා කරන්න නම්. කපටියෙකුට රැවටෙන්නේ නැතුව අදාළ තැනකදී එහෙම කරාම කවුරුත් ඒකට ප්‍රශංසා හරි ආදායම් බදු සහන හරි පින් හරි දෙන්න ඕනේද? බුදු සමයෙන් නම් පින් දීම කියලා එකක් තියෙනවා ඔකට. මම දන්න කතාවක නම් තිබෙන්නේ අම්මට උපස්ථාන කළාට පින් සිද්ධ වේවා කියන්නේ නැහැ කියන ප්‍රශ්නේ අහන්න බුදුන් වහන්සේට යන කෙනෙකුගේ කතාවේ තියෙන්නේ උපස්ථාන කරන්න කීවේ නැතුවට පින් සිද්ධ වෙනවා කියලායි. ඒක අනුන් දෙන්න ඕන දෙයක් නෙවෙයි, තමන්ගේ මානසිකත්වය තුළ. මෙසේ මිනිසුන් අතර මනුස්ස කියන පදයට තියෙන උසස් මානසිකත්වයක් කියන එක. අන්න තථාගතයන් වහන්සේ ගැන්වීම තුළ මේක පෙන්වනු ලබන්නේ මේ අනාගත විපාකයට ඔබට හිමිකම් කියන්න සිදු වෙනවා. එබැවින් ඔබ කාය වචී මනෝ දුස්චරිතයට එකතු වෙන්න එපයි කියලා. මේ බණක්. මේ හික්මවන මාර්ගයක්. අර අසුන් හික්මවන වගේ සමාජයේ හික්මවන්නට මාර්ගයක්. හොඳයි, තවත් සූත්‍රයක සඳහන් වෙන්නේ කොහොමද? රජුරුවන්ගේ ඇතා කියන දේ අහගෙන ඉන්නවා ඉස්සර වෙලා. කියනදහලා තේරුම් අරගෙන තමයි වැඩේ පටන් ගන්නෙ. ඒ රජුරුවන්ගේ ඇතා කියන දේ අහනවා වගේ තථාගතයන් වහන්සේ වදාරනවා ඔබට නොපෙනෙන ලෝකයක් පිළිබඳව, ඔබ නොපෙනෙන විපාක පිළිබඳව තථාගතවරු ධර්ම දේශනාවලින් කරුණු පැහැදිලි කරනවා. ඒ කර්ම විපාක පිළිබඳව, කර්ම විපාකවල සුගතිගාමීත්වය, දුගතිගාමීත්වය පිළිබඳව සහ කර්මක්ෂය කිරීමේ කර්මයක අවශ්‍යතාවය පිළිබඳව අහන්න ඕන. අහන එකේ ප්‍රතිඵලයක් වශයෙන් උන්ට මේ විපාක වාරය, හොඳ විපාක වාරය නම් ඒකට එකතු වෙන්න, නරක විපාකයෙන් මොහැර වෙන්න, ඊට එහා ලෝකෝත්තර විපාක වාරය නම් ඒකට යන්න මග ගන්න හිතෙන්නේ මේ වායේ විපාක වාරය තේරෙනකොට. නමුත් විපාක වාරය හොඳ පැත්තට ලබනවායි කියලා ඒ මිරිගුව පස්සේ යන්නත් එපා. මොකද විපාක වාරය හොඳ වුණාට වෙනත් උත්පත්ති ස්ථානයක හෝ බුදුරන් හෙළි කළ ධර්මයේ අනුශාසනාව නොලැබෙන ජීවිතයක හෝ ලබා ගත්තාම විපාක වාරය තියේවි. කර්ම විපාකයෙන් ගැලවෙන පාර කියලා දෙන්න ආගමක් සහ මිනිස් සමාජයක් නැහැ. ඔබ ලබා තිබෙන්නා වූ මේ මිනිස් සමාජය තුළ අපි යනයට සවන් දීම තුළ අපි මේ ත්‍රිපිටකයේම තිබෙන දේවල් නේ කියන්නේ.
ඒ ඔබට පැහැදිලි වෙනවා. සමහර වචන මම තියෙනවා කියන්නෙම නැහැ. සිංහල වචන. ඒ අද භාෂාවේ නෑ ඒක. නමුත් අපිට මේවා කියවල් බැලීමේදී මේකෙන් කියන්න හදන දේ තේරෙනකොට අපේ වාක්‍ය ඔස්සේ වචන තියෙනකොට මේකට අදාළ සරල වචනයක් ගන්න පුළුවනි. ඒ සරල වැටහීම තුළ ඔබට යම්කිසි වැටහීමක් ලබා දෙන්න නේද මේ හදන්නේ. අර අස්සයා හික්මවනවා වගේ ඔබව හික්මවන්න හදන්නේ. අතපය බැඳලා නෙවෙයි, පහර දීලා නෙවෙයි. පවේ ආදීනව ඒකේ දුක් විපාකේ පෙන්නලා ඒක වලකින්න. පිනේ නෙවෙයි මෙතන අපි ගන්න ඕනේ දැනට ගන්න එහෙම වුණා යහපත් විපාකයේ සුගතිගාමීත්වය. එතනින් එහාට තිබෙනවා ආර්ය විනය තිබෙනා වූ දඬුවමක්. මේ දඬුවම බුද්ධ කාලීනව සමහර අයට දෙන්න කියලා උන්වහන්සේ වදාළයි කියලා තියෙනවා. ඡන්න කියන තෙරුන් අර කන්තක අසු මෙහෙම පුද්ගලයා ඒ නිසා බුද්ධත්වයට යන්න උදව් කරපු කෙනා වශයෙන් ලොකු දෙයක් වශයෙන් අරගෙන හික්මෙන්නේ නැති හිතුවක්කාරී පුද්ගලයෙක් උණයි කියලා. අවසානයේ දක්වාම බුදුන් වහන්සේ වැඩ ඉන්නතුරු අනිත් අය කියන දේ අහන්නේ නැහැ. මම බුදුන්ගේ යාළුවා කියන අදහසින් හිටියයි කියලා. ඡන්නට දුන්න දඬුවමක් තියෙනවා. එල්ලුවේ නැහැ. අත්පා කැපුවේ නැහැ. එහෙම ඒවා නැහැ මේ බුදු සමය දඬුවම් වල. නමුත් තියෙනවා බ්‍රහ්ම දණ්ඩනය. දරා ගන්න බැරිව සමාව ගන්න උණයි කියලා තියෙනවා. බ්‍රහ්ම දණ්ඩනයේ දඬුවම් ස්වභාවය දරා ගන්න බැරුව අන්තිමට වික්ෂ පරපරයෙන් සමාව අරගෙන හික්මුණයි කියලා තියෙනවා. ඒ වගේ මේ ක්‍රියාකලාපයන් තේරුම් ගන්න. තව ටිකක් ගැඹුරින් තේරුම් ගන්න. මේ පැහැදිලි කරන අර්ථයට එහා යන්න ඕන අපි. මේ අර්ථයෙන් ගත්කහම පාපේ පින පමණයි. ඊට එහා අර්ථයෙන් ගත්තම තව කරුණක් තියෙනවා. තථාගතෝ භික්ඛු අරහං සම්මා සම්බුද්ධෝ දේ ධම්ම දේශනා පරියායන භවಂತಿ. ආර්ය පුද්ගලයන් සඳහා ඊළඟ පියවර. තථාගතරු මේ ලෝකෙට අරුත් වශයෙන් ගත් කල ධර්ම පරියායන් ධර්ම ක්‍රම දෙකයි දේශනා කරන්නේ. හුඟක් නැහැ. පාපම් පාපකතෝ පස්සතාති අත පට්ඨම ධම්ම පරියායෝ. බුදුවරු අදාරණ පරිදි පාපය ලාමක වශයෙන් දකින්න. මෙතන මේ කතා කළ පව්පින් දෙකේ දුගතිගාමී සුගතිගාමීත්වයට එහා යමින් මේ පෘථග්ජනයන් සඳහා තියෙන එකක්. පාපම් පාපකතෝ දිස්වා උන්වහන්සේලා වදාළ පරිදි පාපය දුටුවා නම් පාපේ කලකිරෙන්න තත්ත්ව විරජ්‍යත විමුච්ඡත නොයැලෙන්න මිදෙන්න. විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දත මිදෙන්න කලකිරෙන්න. හොඳයි. ඔබ සතුන් මැරීම කෙරෙහි කලකිර නොමර හිටියා. මත්පැන් බීම කෙරෙහි නොමර හිටියා. කලකිරිලා. ඔබේ ගමන මොනවා වෙනවද? ඒ අකුසලයෙන් පරලොව නොයාවි. නමුත් ඔබ යහපත් ක්‍රියාකාරකම් වලින් පරලොව යාවිනේ. අපිට තියෙන ගැටලුව තමයි පවා කුසලයේ පින කුසලයේ කියන තැන සීමා වෙලා පවෙන් බැහැර වෙනවායි කියමින් පව් කරමින් අර පුණ්‍ය කර්මයේ අනාගත විපාකය ලෝකෝත්තරයි කියලා හිතන එක. පුණ්‍ය කර්මයේ විපාකය කොහෙද කියලා තේරුම් ගන්න වෙනවා. ඒක මිනිසුන් අතර දෙවියන් අතර පැවිද්දේ.
මෙලොවට නැත්නම් ඉහාත්ම වශයෙන් නැත්නම් පාරලෞකික වශයෙන් ලෞකික විපාක ආරි වර්ණ සැප බල. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕන පාප කර්මයට දුක් විපාක පුණ්‍ය කර්මයට ලෞකික විපාක පුණ්‍ය කර්මයේ විපාකයක් නෙවෙයි ලෝකෝත්තර විපාකය කියන්නේ කියලා. නමුත් අපිට මේ පව්පින් දෙකෙන් එහාට මේ බුදු සමය බෙදපු නැති නිසා තවත් සීමාවක් තිබෙන බව. තවත් බෙදීමක් තිබෙන බව අමතකයි අපිට. තථාගතයන් වහන්සේ මේ දෙක එක පැත්තකට දානවා. මේ දෙක පමණක් නෙවෙයි භව ගාමිත්ව මේක පැත්තකට දානවා. එක පැත්තකට දාලා සබ්බේ සංඛාර අනිච්චාති කියන වචنين එමත් නැත්නම් සංඛාර අවිසංඛාර රැස් කරන්නේ අවිද්‍යාවක් තුල කියලා කියනවා. අවිද්‍යාගතෝ යම් බික්කවේ පුරුෂ පුද්ගලෝ. අන්න අපි පාසල තුල පිරිවෙන තුල ඉන්න සීමාවෙන් එහාට යමින් තව එහාට මේකේ තවත් කොටසක් තියෙනවා. ඒක නැතුව නේද අපි මේ සමස්ත ධර්මයේ දෙකට බෙදාන තියෙන්නේ කියලා හිතන්න ඕන. එතකොට යංකින්ච දුක්ඛං සම්භූති සබ්බං සංඛාර පච්චය. සියලු දුක්ම සංඛාර ප්‍රත්‍යයෙන් හටගන්නේ. දුක් හටගන්නේ නැත්තේ සංඛාර නිරෝධයෙන්. ඒ වෙන පෙලක්නේ. ඔබ මේ සංඛාර දෙකට බෙදාන තුනක් තිබෙනවා. දෙකක් අරගෙන අபிසංඛාර අපුණ්‍ය සහ පුණ්‍යාභි කියලා අරගෙන අපුණ්‍යාභි සංඛාරින් පමණක් වැළකුණොත් ඇති කියලා හිතනවා. ඔව් දුගතිගාමී වලකීවි. භවගාමීත්වයේ වලකින්නේ නැහැ. එසේනම් මේ තථාගතතුරු අදාරලා තිබෙන ආකාරය මේ දෙක තුලින් නෙමෙයි බලන්න වෙන්නේ. තව එහාට පාපයේ බුදුන් වහන්සේලා වදාළ පරිදි දුටුවා නම් පාපෙන් මිදීම විතරයි කරන්න ඕන. ඔබට සතුන් මැරීමෙන් වෙන් වෙන්න බුදුබණ දැනගන්න ඕන නෑ. නොමර හිටියම ඉවරනේ. ඔබට මත්පැන් පානයෙන් වෙන් වෙන්න 아무තු බුදු අනක් දැනගන්න ඕනේ නෑ. ඔබම දන්නවා ඒක. වෛද්‍යවරුත් දන්නවා. නොබී හිටියම ඉවරනේ. සියල්ල හරිද? නැහැ. අනේ අපට විවෘත නොවන මේ බුදුන් වහන්සේ වදාළ එපමණයි සම්පූර්ණයෙන්ම ධර්ම න්‍යාය දෙකයි. ඒ සම්පූර්ණ ත්‍රිපිටකයේ මේ පමණයි. පාපය කුමක්ද? පාපෙන් වෙන්නීම කුමක්ද? දැන් මෙතෙන් එකතු කරන්න යන වචනයක්. භවගාමි, භව නිරෝධගාමි. ප්‍රතිපදා දෙකයි තියෙන්නේ. ඔබ බුදුවරු හමු වී මේ දේවල් තේරුම් ගන්නේ නැති තාක්කල් කවුරු හරි කියන කාරණා ඔස්සේ වඩාත් හොඳ හොයාන ගියාට ඔබට භවගාමීත්වයෙන් මිදෙන්න බෑ. භවගාමිකේ නරක එක හොඳ එක ඊට වඩා හොඳ එක ලැබෙන්න පුළුවන්. මිදෙන්න බෑ. නමුත් මේ ත්‍රිපිටකය තුල සඳහන් කරන තථාගතවරු යනු භව නිරෝධගාමීන්. ඔබට අර පාපය තුළ හෝ පාපයෙන් වෙන්නීම තුළ පිනේ යෙදීම තුළ භව ගාමිත්වයක් කරනවම නිරෝධ ගාමිත්වයට පාරක් නැහැ. එනිසයි මේක තුළ සංගවා තිබෙන්නා වූ පුද්ගල මාර්ගයට ඉක්මවා යන ආර්ය මාර්ගයක් තුළ සසර හදන එක දෙකට පෙතුනට බෙදුවට සතර හැදීම නතර වෙන්නේ නැහැ. සසර හදාගෙන ගියාට එයින් මිදෙන්න තැනක් ඇති වෙන්නේ නැහැ. අදාළ විපාකයේ ගෙවා එන්න වෙනවා. හැමෝටම. දේවතාත් ඇතුළු අපසල කර්ම කළ අයටත් විපාක ගෙවා ගමන නිම වෙන්නේ නැහැ. විපාකේ ඉවර වෙනවා විතරයි. ඒ විපාකේ. දෙවියන්ට විපාකේ ඉවර වෙනවා. ධානලාභීන්ට විපාකේ ඉවර වෙනවා.
පැහැදිලි කරලා වදාරනවා. ඒක තවත් අපිට තව ටිකක් මෙහාට වැටෙන්න ඕන ප්‍රඥාවට කාරණයක්. සතර හදන්නේ අවුරුද්දට සැරයක් හෝ ජීවිතයට එක වතාවක් නෙවෙයි. නිරන්තරයෙන් ඔබ එකතු වෙනවද කය වචන සිත් ක්‍රියාකලාපයට ඔබේ චිත්තාභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන්නේ මොන හැඟීමක්ද? ඒ හැඟීමට අනුව සතර හදන්න පුළුවන්නේ. මේ නිසා මා දකින්නේ බුදුවරුන්ගේ සුද්ධ වූ අනුශාසනාව නැති සමාජය පවෙන් සහ පෙනෙන් සහ ධානයෙන් සතර හදන්න හැදුනා ඇරුණාම සතරෙන් මිදෙන්න පාරක් දන්නේ නැහැ. ඒකට කියන්නේ මොකද්ද? ආර්ය විනය. එතකොට අපි මේ සමාජය තුළ ශික්ෂාපද විනයක් මට්ටමින් සංග්‍රහ වෙලා ඉන්නව ඇරුණාම ඊට එහා ගැඹුරු විනයක් තිබෙන බව ආර්ය විනය කියලා බොහෝ දෙනා දන්නෙත් නැහැ. ශික්ෂාපද විනයේදී ශික්ෂ වෙන්නේ ස්ත්‍රිය පුරුෂයා ගිහියා පැවිද්දා භික්ෂුව භික්ෂුණිය උපාසක උපාසිකාව පුද්ගලයෝ වශයෙන්. ශික්ෂාපදව සම්වර වෙලා පාලනය වෙනවා. වලකිනවා. මුල ගැලවෙන්නේ නැහැ. ඒ කතා කටයුතු කරන්නට අවශ්‍ය මූලය ගැලවෙන්නේ නැහැ. ඒ නිසා මේ ස්ත්‍රියට පුරුෂයාට ගිහියාට පැවිද්දාට කියලා තියෙන ශික්ෂාපද සංගමේ සිටමින් ඊට එහා යන පොදු ඉගැන්වීමක්. මේ ආර්ය විනයට බලපානවා. ආසන්න වශයෙන් මම එහෙම කියන්නම්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන එකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් තිබෙනවද? හැමෝටම. අනේ වගේ කර්ම විපාක වලට කර්ම නම් විපාක ස්ත්‍රී පුරුෂ ભેදයක් තිබෙනවද? නැහැ. ඒ නිසා බුදු සමය තුළ මේ ස්ත්‍රී පුරුෂ ભેදය ගිහි පැවිදි ભેදය ඉවත් කළා වූ ගැඹුරු ඉගැන්වීමක් තියෙනවා. එහිදී පාවිච්චි කරන්නේ වෙනත් මානයක්. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව එක මාවතක් පමාද මාවත අනිත් එක අප්‍රමාද මාවත. අන්න ඒ තමයි තථාගතයන් වහන්සේගේ අර ඉගැන්වීම් වල මෘදු බවින් පෙන්වන හික්මන මාර්ගය. අර මේවායේ පෙන්වන අරුත් සරලව අරන් තිබුණාට සසර විපාක පෙන්වමින් සතර හදනවා වෙනකොට ලබාගත් ජීවිතය තුළ සසරෙන් මිදීම සඳහා ඔබට අනුගමන යුතු ක්‍රියාමාර්ගයක් ඇත. ඔබ සරණ කරගත යුතුය කියන මේ ඉගැන්වීම මෙවතුළ පවතිනවා. ඒ කියන්නේ එයත් ආපහු ඔබට අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන් යෝජනා කරන එකක්. ලියලා කියලා පාඩම් කරලා ඉවර කරන්න කියලා නෙමෙයි කියන්නේ එකකින්. ඔබ අනුගමනීය ප්‍රතිපදාවක යන්න ඕන එකක්. අනුගමනීය ප්‍රතිපදාව යන ජීවිතෙන් එහා පැත්තේ තිබෙන එකක් නෙවෙයි. ජීවිතය තුළ ඔබ මුදල් හරි හම්බ කරන්නේ නම් එදිනෙදා අනුගමනීය ප්‍රතිපදාවක්. ඔබ ඉගෙන ගන්නේ නම් එදිනෙදා අනුගමනීය ප්‍රතිපදාවක්. වෙනම තෝරාගත් පැයකින් හෝ දවසකින් හෝ වියුක්තව වෙන්ව සමස්ත ජීවිතය තුළ අනුගමනීය ප්‍රතිපදාවක් බුදු සමය තුළ යෝජිත බව. අර තෙරුවන් සරණ යටතේ ඔබ ඒ ගත යුතු බව. ගන්න නැත්නම් ඔබට තෙරුවන් සරණ නැති බව ඔබ දන්නවද? සමස්ත ජීවිතය තුළ අනුගමනීය ප්‍රතිපදාවක් යෝජිතයි. නමුත් ඔබ සමස්ත ජීවිතය එහෙම ගන්නෙ නැහැ. පොයට පන්සල් යන්න. පොයට දම්සැල් දෙන්න. එක දවසකට. මාසෙකට එක දවසකට. වෙසක් පොසොන්වෙනි අවුරුද්දකට එක දවසකට. ඇයි ඔබ දන්නේ නැද්ද සබ්බදා සීල සම්පන්නෝ කියලා පදයක් තියෙනවා.
හැම මොහොතෙම. ඒ කොහොමද? ඒක කතා කරන්න අපි මේක තව ටිකක් තියෙනවා. ඒකත් මේ බුදුන් වහන්සේගේ ඝාතනය හොයලා ඉමු අපි. සච්ඡං කේසි න තථාගතස්ස පාණාතිපාතෝ කප්පති. ඔව් ඇත්ත කේසිය. තථාගතයන් වහන්සේලාට ප්‍රාණඝාතය කැප නැහැ. එසේ වුවද මේ දමනයට එන පුද්ගලයාව පුණ්‍ය සහ පුණ්‍ය විපාකයේ යහපත් බව පෙන්වා නැත්නම් අකුසලයෙන් වෙන්වීමේ යහපත් විපාකයේ පෙන්වා විනයෙන්පත් කරන්න නොහැකි නම් ලෝභ දේශ මොහ පොහසත් කර ගැනීමෙන් අනාගත දුක් විපාකයට පත්වෙන ආකාරයේ පෙන්වායින් වළකාගත නොහැකි නම් තථාගතයෝ ඔවුහු කිය යුතු කොට අනුශාසනා කළ යුතු කොට නොසිතත් සබ්‍රහ්මචාරීන් ද ඔවුහු කිය යුතු කොට අනුශාසනා කොට යුතු නොසිතත් ඔන්න බුදු සමය ඉගැන්වීමක්. අර ඇතා සවන් දීලා ඊට පස්සේ තමයි මේ දේවල් කරන්නේ. මේ බුදු සමය තුල ඔබ නොදන්නා දෙයක් පිළිබඳව ධර්ම ශ්‍රවණයෙන් සවන් දී ඔබේ ඇතුළත ක්‍රියාකලාපය වෙනස් ආකාරයෙන් දැනගන්න වෙනවා. එතකොට ඔබට තේරීම තුළ ඔබ මෙහෙ වෙන්න වෙනවා. මේක අවුරුත් කියනකට කරන්න දෙයක් නෙවෙයි. අපට යමෙකුට සවන් දෙන්නේ නැත්නම් ඔහු අප කියන දේවල් දන්නේ නැහැ. එතකොට කොහොමද ඔබට ප්‍රතිපදාවක් ලැබෙන්නේ? අර පෘථග්ජන භාවය තුළ මේ ධර්ම ශ්‍රවණය කියන කතාවේ මේ ගැඹුරු පැත්තට නොයන එකේ විපාකේ යන්න එහෙම වුන් දන්නේ නැහැ. මේ ත්‍රිපිටකයේ සමස්තය තුළ පවතින්නේ මිනිසාගේ මෝඩකමයි මිනිසාගේ ඥානවන්තකමයි ගැන විතරයි කියලා වුන් දන්නේ නැහැ. භාගයක්ම වෙන් කරලා තියෙන්නේ මෝඩකම ගැන කියන්න. ප්‍රමාදවාදීත්වය ගැන කියන්න මිනිසා සතුව. භාගයක් වෙන් කරලා තියෙන්නේ ඒකේ ප්‍රතිඵල පෙන්නලා අප්‍රමාද වීමේ විපාක පෙන්නන්න. දැන් එතකොට මම දකින කරුණක් තිබෙනවා. මෙසේ හෝ වෙනත් මාධ්‍යයක් තුළ හෝ නිවසක හෝ තවත් තැනක හෝ ධර්මානුශාසනා යනු මිනිසා සවන් දී තේරුම් ගත යුතු දේවල්. එතනද මේ සමාජයේ ඉන්නේ. ධර්ම ශ්‍රවණයට වාඩි වුණාම පැය ඉවර වෙනකල් ඉන්න බැරි අය ඉන්නවා නිවෙස්වලදී. තව බණ ඉවර නැද්ද කියලා අහන අය. මොකද ඒගොල්ලන්ට තියෙන වෙනවනකමක්. කාලය යන්න මේ ඇවිත් තින්නේ. ධර්ම ශ්‍රවණයට වාඩි වුණාම වෙන මොන දේවල් කරමින් හිටියත් සමහරුන් නිදිමත එනවා. මෙන්න මේ විදිහට අපි මේ ධර්ම ශ්‍රවණයේ පවතිනා වූ කරුණ අවබෝධ කිරීමේ පූජනීයත්වය අගය පහලට දාලා පෘථග්ජන සමාජයේ විසින් එය චාරිත්‍රයක් අනුන්කරණාට කරන්න ඕන දෙයක්. මේ ගීතාතින්න පින් දෙන්න ඕන වැඩක් වශයෙන් මෙහි අගේ බාල කරලා නේද තියෙන්නේ. ඇතා සටනට ගිහින් ඉතුරු කාරණා කළේ හරියට ඉගෙන ගත්ත නිසා.
ඔබට තියෙනවා සටනක්. කඩු සටනක් නෙවෙයි. කෙලෙස් සතුරා සමග සටනක්. කෙලෙස් සතුරා හඳුනාගෙන ඒ දෙන සටන කරන්න ඕන ඔබ. හොඳයි හඳුනා ගන්න නැත්නම් සතුරා හඳුනා ගන්නත් බෑ ඔබට සතුරෙක් ඉන්න බව දන්නෙත් නෑ. මෙන්න මේ වර්තමානයේ තුල කලක් තිස්සේ එබඳු ආකර්ෂණයක් ලබා නොදෙන බොහෝ සමාජයේ දන්නා දේවල්ම බන බවට පත් කරන බණක් බවට ප්‍රවණතාවයක් බවට මේ සමාජයේ පත් වෙලා. ඒ කියන්නේ දේශකයන් වහන්සේලාත් කියන්නේ අම්මා දන්න බණ නම් තාත්තා දන්න බණ නම් ගුරුවරයා දන්න බණ නම් පොලිස් නිලධාරියා දන්න බණ නම් වෛද්‍යවරයා දන්න බණ නම් කොහොමද වෙනස් දැක්මක්. ඔබටත් ඒක තේරෙනවානේ. නමුත් බුදුරු පැහැදිලි කරන්නේ ඔය අනිත් අය දන්න දෙයක් නෙමෙයි. ඒවැ හොඳ පැත්ත හොඳ වුණාට බුදුරු පැහැදිලි කරන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඔබට සවන් දීම තුළින් ඒ දැක්මට එනවා ඇරුණාම නිකන් ඉන්න බෑ. ඔබට වෙන දේ මොකක්ද ඊට පස්සේ? කේසිය තථාගතයන් වහන්සේ යමෙකු කිය යුතු කොට අනුශාසනා කටයුතු කොට නොසිතයිද? නොනටි සබ්‍රහ්මචාරීන් වහන්සේලා යම් කිසි පුද්ගලයෙකුට අනුශාසනා කළ යුතු කොට නොසිතයිද? ආර්ය විනහිත් එය වදයකි. ඔන්න මැරීම. ඒක තමයි මැරීම. අපේ ජීවිතයම තුළ අත්දැකීම් තියෙනවා කියන්න විදිහක් නැහැ. අපි උත්සාහ කරනවා. කරුණු පැහැදිලි කරමින් ගොඩ ගන්න. නමුත් අවධානය යොමු කරන්නේ සවන් දෙන්නේ නැහැ. මෝඩකම, පෞකාරකම, දුකටපත් වෙන්න තියෙන පාර ලොකු ඊට වඩා. අපි මොකද කරන්නේ? දෙන්නන්ටත් දෙව නොදෙන්නන්ටත් දෙව දෙන්නන්ට තව එකක් තියෙනවනේ ඒකේ. දෙන්නන්ට දෙව නොදෙන්නන්ට නොදෙව කියලා. නොදෙන්නන්ටත් දෙව කියලා. අර තියෙන්නේ ඇතුළත ගිනි පිට තියෙන කතාවේ. ඒ වගේ. මේ තමන් විසින් කරගත් ශික්ෂණය තමන් කරගන්න ඕන දෙයක් නේ. ඒ සවන් දීම තුළින් ලබා ගන්න ඕන අවබෝධයක් නේ. සවන් නොදෙන්නේ නම් ඔවුන් හරි කියලා හිතන මත තුළ ඔවුන් ඉන්නවනේ. අදාළ පාර පෑදෙන්නේ නැහනේ. මේ පෙන්වන්නේ ඒ බඳු අනුශාසනා අරගෙන මග ගන්න නැති අය ආර්ය විනයෙහි අතහැර දමනවා. හදන්න යන්නේ නැහැ. ඒ තමයි ආර්ය විනයෙහි ඝාතනය. අපිට තියාගන්න. මේ මග තුල මෙන්න මෙහෙම දෙයක් පවතිනවා. මේක හරියට අනතුරු සහිත වනාන්තර සහිත සතුන් සහිත මගක යනවා වගේ වැඩක් මුල් කාලේ. එබැවින් ආරක්ෂාව සලසාගෙන ගේන්න ඕන එලිමහනට. එලිමහනේදී පාර තියෙනවා යන්න පුළුවන් තනියම. අනේ වගේ ඔබ මෙලොවට ආවහම ගත කරන ජීවිතය තුළ ඔබේ ඇදීම තිබෙන්නේ. සිතේ ඇදීම තිබෙන්නේ. කාම විතර්කයට, ව්‍යාපාදයට, විහිංසා ඒවට ඉඩ දීලා ඒ පැත්තටම යන්න, ඒ පැත්තෙම සැප හොයන්න. පොඩ්ඩ බැරි වෙනකොට ඒ පැත්තට යනවා. නමුත් ඒ පැත්තට නොයදෙන පුද්ගලයා බවට පත් වෙනවා ධර්ම ශ්‍රවණය තුළ ආර්ය භාවයට පත්වීමෙන්. අර ඒ පැත්තට නැමෙන එකට කියනවා අනුසෝතගාමී කියලා. මේ පැත්තට හරවන එකට කියනවා පටිසෝතගාමී කියලා. දැන් මෙහෙවන්න ඕන නැහැ. පාර පැහැදිලි යන්න පුළුවන්. එබැවින් මේ සුන්දර ග්‍රන්ථවල පවතින ආ වූ සදහම් පෙළවල්
ලියන්න කියන්න පාඩම් කරන්න නොවේ මේ ප්‍රවේශම් කරලා තිබෙන්නේ. තේරුම් අරගෙන ජීවිතය තුළ අනුගමනය කරන්න. ඒ ඔබේ පෙළයි. ඒ ඔබේ ජීවිතය විග්‍රහ කරන්නේ. 85ක් 100ක් වෙනතුරු ඉන්නේ නැතිව හැකිතාක් ඉක්මනින් ඔබ පෘථග්ජන වාසයෙන් යන ජීවන ගමන් මගේ ගියොත් ඔබට උරුම වෙන්නේම ආතතිය වේදනාව දුක එවමයි. හැකිතාක් ඉක්මනින් මේ ගමන් මඟ වෙනස් කරන්න. තථාගත අනුශාසනා පරිදි ජීවන ගමන් මඟ සකසා ගන්න. දැක්ම වෙනස් කරගන්න. අන්දයත් මිනිසා තුළ ජනිත වී රෝපණය වී පෝෂණය වෙන්නා වූ දුක් උපදවන බලවේග තුනක් නිරන්තරයෙන්ම ඔබේ සිතේ අවවාදානුශාසනා නැත්නම් පාලනයක් නැත්නම් වැඩෙනවා පෝෂණය වෙනවා. ඒවා ඔබව පාලනය කරන බලවේග බවට පත් වෙලා සමාජය අවුල් කරනවා, ඔබට දුක් ගෙනත් දෙනවා. මේ ඇසින් ඔබට බලන්න පුළුවන්ද බලන්න, මට මේ ඇසින් සමාජය පේනවා. ඔබත් බලන්න පුරුදු වෙන්න. මේ සමාජයේ මේ පවතින සියලු අවුල් වල මුල පුද්ගලයෝ නෙමෙයි ඉන්නේ. රජයක් නීතියක් පනවලා පුද්ගලයින්ට දඬුවම් දුන්නාට පාලනය කරන්න ඒ පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීම තුලනේ. තථාගතවරු ඊට එහා යමින් පුද්ගලයා තුල ක්‍රියාත්මක වෙන්නා වූ පුද්ගලයාගේ අතපය මෙහෙවන්නා වූ තව බලවේගයක් පෙන්වනවා. මෙන්න මේ බලවේගය බලවත් කරන්නාට කියන නම තමයි පෘථග්ජන කියන්නේ. ළමා කාලයේ පටන් මරණය දක්වාම ඔහු මේ මේක බලවත් කරගෙන එහි වහලෙක් බවට පත් වී එයමයි බුදු සමයෙන් පෙන්වන ජීවිතයේ දුක. ජීවිතයේ දුකයි නෙමෙයි. කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසාව විතර්කයේ නම් මේ තුන බලවත් කර ගන්න තරමට ඔබෙහි වහලෙක් එයින් කරන්නෙම විනාශයක්, හානියක් ඔබට සහ සමාජයට. ඇයි මම මේවා කියන්නේ? මේ ජීවිතය ඔබ හික්මවා ගත යුතු දෙයක්. ඒ හික්මෙන මාවත තථාගතවරු පැහැදිලි කරන්නේ. නැතු ඔබට තනියම මේක කරන්න බෑ. ඒ තනියම කරන ඒවා තමයි ඉතින් ඔය තියෙන්නේ. ගහක් යට සිල් සමාදන් වෙන එක, පොයට පාළු පන්සලක සිල් සමාදන් වෙන එක, නැත්නම් තව කොහට හරි යන එක. තව ඉතින් මාර්ග හදාගෙන එක කණ්ඩායම් කල්ලි හැදිලා යන්න පුළුවන්. බැලුවා මේ ක්‍රියාකලාපයන් නරකයි කියන්න බෑ. රෝහලකට බෙහෙත් දුන්නොත් නරකයිද? ඇඳන් සුද්ධ කරලා දුන්නොත් නරකයිද? කරුණ චෛත්‍යයක් හැදුවොත් නරකයිද? පාසල් ගොඩනැගිල්ලක් හැදුවොත් නරකයිද? දුප්පත් පවුලකට ගෙයක් හදලා දුන්නොත් නරකයිද? කවුද වැරදි කියන්නේ? නමුත් මේවා කරන්න බුද්ධාගම ඕන නෑ, ලෝකේ ඕන කෙනෙකුට පුළුවන්. ඒක බුද්ධාගම කියලා ඔබ හිතනවාද? නෑ, ලෝකේ ඕන කෙනෙකුට පුළුවන්. නමුත් ලෝකේ ඕන කෙනෙකුට බෑ පංචස්කන්ධයේ අනාත්මය දකින්න. මොකද අර ඔක්කොම පංචස්කන්ධයේ ආත්මය තුළ තිබෙන්නේ. ඒ විශේෂිත ඉගැන්වීම මේ ග්‍රන්ථවල පවතින ආ ආර්ය විනය බව තේරුම් ගන්න. අර ක්‍රියාකලාප නවත්තන්න ඕන නේ. හැකියාව තියෙන අය කරන්න වෙනවා. ඒ සම්බන්ධයෙන් කිසිම මම දකින්නේ නැහැ මේ කිසිම පහනමක් වරදක් තියෙන බව. තථාගතයන් වහන්සේ වදාරලා තිබෙන්නේ ඕවා නෙවෙයි. එකම කරුණක් විතරයි. ඔබ තුල වර්ධනය වෙන්නා වූ ලෝභය, දේශය, මෝහය ඔබ දුකටපත් කරනවා. වර්ධනය කළොත් ඔබට සැපෙන් ඉන්න බෑ. මේක ශේ ප්‍රතිපදාවක් දේශනා කරනවා. අන්න මෙන්න මේක පිළිගත්තාම ඔවුන් ආර්ය විනයෙන් බැහැර කරන්නේ, නිරපන්නේ නැහැ. අර බ්‍රහ්ම දණ්ඩේ දුන්නා වගේ අතෑරියොත් විපාක විඳලා හැදෙන්න වෙනවා. දැන් දෙව්දත්ත වැරදි කළානේ, විපාක විඳිනවා. පස්සේ හැදෙයි ආය. දිගු කලකට පසු. ඒ වගේ මේ මොහොතේ අවධානය යොමු නොකළොත් ඔබට ඒ තමන් කරන ක්‍රියාකලාපේ විපාක වාරයේ දිගු කලක් යන්න වෙනවා.
අති දීර්ඝ සංසාර ගමනකට. මන්දයත් මේ මොහොතේ කළ යුත්තේ කලේ නැති නිසා. අන්න ඒ නොසලකා හැරීම බරපතල විපාකයක් සමාජයට. අන්න මේ බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ කරුණු පැහැදිලි කරලත් ඔබ අනුගමනය කරන්නේ නැත්නම් ඔවුන් ආර්ය විනයෙන් බැහැර වෙනවා. ඔවුන්ට හිතුමතේ ජීවිතේ. ඔවුන් කර්ම විපාකවල වහල්ලු. මෙතෙන් එනවද? බුද්ධාවාදයන් පිළි අරගෙන පාපය යනු අනාගත ඵල උපදින්නට මොනවා හෝ හේතු උපාදානයේ වශයෙන් තේරුම් අරගෙන පවෙන් වෙන්නීම යනු උපාදානෙන් මිදීම යන තැනට ඔබ අරුත් ගන්නාගෙන තේරුම් අරගෙන ඒ මගේ යනවාද? එතකොට බැහැර කරන්නේ නැහැ බුදුන් වහන්සේ. එබැවින් අදාළ කරුණු තේරුම් අනගනිමින් ලබාගත් ජීවිතය තුළ මේ වැළබෙන්නා වූ බුද්ධානුශාසනාවේ ගැඹුර වටහා ගැනීමේ වටිනාකම නිකම්ම හොඳ නරක දෙක කීමක් වෙනුවට අනුගමනීය ප්‍රතිපදාවක යෙදීමේ අවශ්‍යතාවය තේරුම් අරගෙන අනුගමනය කිරීම තුළින් ඔබටත් වෙනස් මානයක වෙනස් තලයක වෙනස් ආකාරයක සැනසීමකට හිමිකම් කියන්නට මේ සංග්‍රහ ප්‍රතිපදාව හේතු වාසනාව වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් අපි ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනවා. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං